ඉද්දහා කිනිහිරය අතර සිරන වස්තුව විරූපණයකින් තොරව සිර කරවන යාන්ත්‍රණයක් දිදාල හිස සතු ඇත එවිට ඉද්දහා කිනිහිරය නිසිතරමට සිර වූ විට දිදාල හිස එකතැන භ්‍රමණය වීමට ඇරඹී හෝ පටන් ගනි ඕනික. හරි ඊට පස්සේ පුතේ දැන් මෙයාගේ අපි පාඨාංක ගන්නකොට ඉස්සල්ලාම කියව ගන්නේ මෙයා වෘත්ත පරිමාණ පාඨාංක. මේ වෘත්ත පරිමාණ පාඨාංකය කියන්නේ මෙයාගේ කුඩාම වෙනුව ගුණ කරන්න ඕනේ කරකැවි ඇති කොටස් කරන. කරකැවි ඇති කොටස් කරන. හරිද? දැන් අපි අපුටින් පාඨාංක කියවුණා. කොටස් කරන. මෙන්න අපේ වෘත්ත පරිමාණ පාඨාංක. ඊට පස්සේ පාඨාංකය කියන්නේ මේ ප්‍රධාන පරිමාණ පාඨාංකය. ප්‍රධාන පරිමාණ පාඨාංකයට වෘත්ත පරිමාණ පාඨාංකය මෙයා එකතු කරා නම් ඔන්න පුතේ පාඨාංක කියව ගන්න ආකාරය. get clear මෙන්න මෙහෙම වාක්‍යය. then උපකරණයෙන් පාඨාංක කියවා ගැනීම. then උපකරණයෙන් පාඨාංක කියවා ගැනීමට පළමුව වෘත්ත පරිමාණයේ පාඨාංකය. වෘත්ත පරිමාණයේ පාඨාංකය. කියවා ගත යුතුයි. එය කුඩාම මිනුම. කරකැවි ඇති කොටස් ගන්න. ගුණ කළ යුතුයි. then प्रधान परिमाणी पाठांक
Next. Then प्रधान परिमाणी पाठांक, वृत्त परिमाणी पाठांक, එකතු කිරීම. අදාළ මිනිමේ පාඨාංකය, අදාළ මිනිමේ පාඨාංකය කියවා ගත හැක, කියවා ගත හැක. කියලා පුතේ මෙන්න මේ කොටු දෙක දාගන්න බලන්න. ලියලා ඉවරයිද? හරි. දැන් පුතේ ඊට පස්සේ බලන්න ඕනේ දැන් මෙයා අපි කලින් යන මූලාංක වර්ගයක් කතා කරානේ. දැන් මූලාංක වර්ගයක් කියන එක අපි කිව්වේ ප්‍රධාන පරිමාණ ශුන්‍යත් වර්ණීය පරිමාණ ශුන්‍යත් එකට සම්පාත නොවීමේ යම් දෝෂයක් හටගත්ත වර්ණීය මූලධර්ම. එයා අපි කිව්වේ මූලාංක වර්ග. ඒ මූලාංක වර්ග ධනත් තුනා ඍණත් තුනා. දැන් ඒ වගේම පිටේ දැන් මේ උපකරණ වල පාඨාංකයක් නිර්වද්‍ය වෙන්න නම් මේ පාඨාංකයක් නිර්වද්‍ය වෙන්න නම් මේ ඉද්දයි කිනිහිරය එකිනෙක ස්පර්ශ වෙලා තියෙනකොට ඉද්දයි කිනිහිරය එකිනෙක ස්පර්ශ වෙලා තියෙනවා නම් මේකේ පාඨාංකයක් කියවෙන්නේ නැහැනේ. එහෙනම් අපේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයි මේ වෘත්ත පරිමාණයේ ශුන්‍යයි ඒකට සම්පාත වෙලා තියෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ උගක් අවස්ථාව. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම. දැන් මේ තියෙන ප්‍රධාන පරිමාණ. මේ තියෙන වෘත්ත පරිමාණ. මේ මෙන්න ප්‍රධාන පරිමාණය බිඳුව හරියට මෙතන තියෙනවා. මේ වෘත්ත පරිමාණය බිඳුව. පහක් යනවා.
හිතන්නකෝ මෙයා 50කට බෙදලා තිබ්බ එකක් කියලා. මෙයා 5 නම් මෙයා එන්නේ 45ක්. හරිද? එතකොට දැන් මෙයා හරියටම ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයි වෘත්ත පරිමාණයේ ශුන්‍යයි එකෙල්ලේ පිහිටනවනේ. මෙන්න මෙහෙම පාඨාංකයක් ලැබෙනවා නම් මේ උපකරණයේ හනු ස්පර්ශ වෙලා තියෙනකොට නැත්නම් ඉදහා කිනිහිරි ස්පර්ශ වෙලා තියෙනකොට මේ පාඨාංක නිර්වද්‍ය. හැබැයි මේ බිඳුව පල්ලෙහාට යන්නත් පුළුවන් ඉහළ යන්නත් පුළුවන්. අන්න එවැනි අවස්ථාවල හට ගන්නවා අර මූලාංක වර්ධවල දෙක. හරි ඒ නිසා මේ උපකරණයේ පාඨාංකයක් ගන්න පෙර ඉදහා කිනිහිරය එකිනෙක ස්පර්ශ කර බලන්න ඕනේ. මෙයාගේ ප්‍රධාන පරිමාණය ශුන්‍යත් වෘත්ත පරිමාණය ශුන්‍යත් එකිනෙක සම්පාත වෙනවා කියලා. අන්න එහෙමනම් මෙයාගේ මූලාංක වර්ධයක් නැහැ. එහෙම නොවෙනවා නම් මූලාංක වර්ධයක් තියෙනවා. එයා ගන්නේ කරගන්න ඕනේ. දැන් අපි කලින් මූලාංක වර්ධ උදා පැහැදිලිවම කරපු නිසා මේක නිකන් හඳුන්වාගෙන යන්න විතරයි තියෙන්නේ. ලියන්න. माइक्रोमीटर स्क्रू प्रमाणिक माइक्रोमीटर स्क्रू प्रमाणिक इद्दहा किन्हिरे इद्दहा किन्हिरे ඉදහා කිනිහිරි එකිනෙක ස්පර්ශව පවතින අවස්ථාවේ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක ඉදහා කිනිහිරි එකිනෙක ස්පර්ශව පවතින අවස්ථාවේ प्रधान परिमाणी शून्य वृत्त परिमाणी शून्य एकेल्ले पिहिटाई එනම් එකිනෙක සම්පාතව පවතින ඒ මූලාංක වරදක් නොමැත. එනම් එමගින් කියවා ගන්න ලබන පාඨාංක නිර්වද්‍ය වේ. කියලා පුතේ මෙන්න මෙයා අද ගන්න බාන්න උපසරාන මෙයා පාඩම් පුතේ මෙහෙම පළවෙනි එක තේරුම් ගත්තා ඊපස්සේ අර පඩිපෙළ වගේ ගාන්න තේරෙන ඔක්කොම ටික පළවෙනි ටික අනාගත්තොත් තමයි ටිකක් අමාරු වෙන්නේ. ඒකයි මම එදා ඉරිදා දැන් මුදෙනේ කාවේ නැහැ නේද අපි කීප දෙනා හිටියේ මේ ඉරිදා අපි දා ඔය පරිමාණ පාඨාංක ටික ඉවර කරා අදත් එක ටියුට්ටයක් තියෙන අභ්‍යාස වර්ගයක් කීක සාකච්ඡා කරනවා පුතේ ඉරිදා 5 සිට 6 දක්වා හරියට පැයයි. මොකද ඊට පස්සේ තව පන්තියක් තියෙන නිසා මම පන්ති දෙකක් මැද්දෙන් ගත්තේ ඔයගොල්ලන්ට වෙලාවක්. පස්සේ MCQ පටන් ගන්නකොට තව පැය භාගයක් වැඩි කරනවා එක 6:00 එක වැඩි කරනවා. පන්ති පුතේ හුඟක් වෙලාවට දැන් ඉස්කෝලේ පටන් ගත්ත කමන් ටිකක් පන්ති අවසරේ හම්බ වෙනවා. දැන් ලොකු පන්ති කී කට්ටිය හැමදාම ඉතින් ඔන්ලයින්
ලොකු පන්තිකේ කට්ටියට හැමදාම ඔන්ලයින්. වර්ණ වාට වාක්‍ය ලියා ගන්න බැරුණාද? ලියපු කියන්න පුතේ ඕන සටහන වාක්‍ය සම්පූර්ණ කළ දී රූප සරණ දින්න තියෙන අනිත් කට්ටියට. සර් අන්තිමේට ලිව්වේ මගින් කියවා ගන්න ලබන පාඨාංක නිර්වද්‍ය වෙයි කියලා. ප්‍රධාන පරිමාණ ශුන්‍යත් වෘත්ත පරිමාණ ශුන්‍යත් එකිනෙක සම්පාත වේ නම් කියලා ලිව්ව නේද පුතේ ආ වාක්‍යේ? ඔව් සර් ලිව්වා. එහෙනම් පුතේ රූප සරහන් බලන්න. ඉස්කෝලේ කොහමද පුතේ ලබන මාසේ පටන් ගන්න ඔක්කොම try කරන නිසා අපිට සැප්තැම්බර් මාස වෙනකොට නම් පන්ති පටන් ගන්න පුළුවන්. අපි දැන් ලබන මාසේ යාත්‍රිකයා පටන් ගමු දෙවෙනි එකකේ. සදාකල් online ඉන්න අවස්ථාවක් ඉන්නේ නැහැ. මේ හැබැයි ලොකු පන්ති එකකට හැමදාම online වීඩියෝ තමයි දෙන්නේ පොදේ. ලොකු ප්‍රමාණවලින් අවසරම් වෙන්නේ නැහැ කාටවත්. උපරිම ළමයි 50 100 තමයි දෙන්නේ. ඉතින් අපි එච්චර ඒ ප්‍රමාණ නිසා අපිට ගැටලුවක් නැහැ. පන්ති පටන් ගන්න පළවෙනි අවස්ථාවේ පටන් ගන්න පුළුවන් අපි. right යටින් පුතේ වාක්‍යය ලියමු මෙන්න මෙහෙම. නමුත් උපකරණය ටික කලක් භාවිතයේදී. නමුත් උපකරණයේ ටික කලක් භාවිතයේදී. එහි ස්කෘප්පු ගෙවී යාම නිසා. ඉද්දහා කිනිහිරය ස්පර්ශ වුවද. प्रधान परिमाणे शून्यत. वृत्त परिमाणे शून्यत. එකිනෙක සම්පාත නොවේ. මෙය මූලාංක වර්ධයක්. එහෙවත් මූලාංක දෝෂයක් යයි. කියනු ලැබේ. එවිට මූලාංක වරද ආකාර දෙකකි.
දැන් ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද දැන් අපි දැන් ඔය වර්ණීය මූලධර්ම කරන නිසා දැන් මූලාංක වලට කාට හරි එතන අපහැදිලුණා නම් දැන් ආපහු කරයක් පේනවා මේ ආකාර දෙක. එකක් කියනවා පුතේ ධන මූලාංක වල. ධන මූලාංක වල. දැන් ධන මූලාංක වර්ග කියන එක අදහස මේ තියෙන පුතේ මෙයා උපකරණයේ හමුවේ කෙනෙක් ස්පර්ශ වෙලා තියෙනකොට මේ තියෙන ප්‍රධාන පරිමාණයේ ශුන්‍යනා මේ වෘත්ත පරිමාණයේ ශුන්‍ය පල්ලෙහාට ගිහින් 1යි 2යි 3යි 4යි මෙතන තමයි 5. දැන් මේ බිඳුව තියෙනවනේ මෙතන බිඳුව පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. බිඳුව පල්ලෙහාට ආවා කියන්නේ අර වර්නියර් පරිමාණයේ බිඳුව ඉස්සරහට ගිය අවස්ථාව. කියවනවට ලැබෙන උන්න පාඨාංකයට වඩා වැඩි පාඨාංකයක් ලැබෙන්නේ. එහෙනම් මේක නිසා අපි කියන්නේ වැඩියෙන් කියවනවා නම් අඩු කරන්න එපා. එහෙනම් දල් ලකුණක් වෙයි. එහෙනම් මේ වර්ග අපි කියන්නේ ධන මූලාංක වර්ග. එහෙනම් මෙන්න මෙතන මූලාංක වර්ග කියන අදහස බිඳුව උස්සරහට ගිහින් තියෙනවා. මූලාංක වර්ග කියන්නේ මෙයා මේ කුඩාම මිනුම වැඩි කරන්න ඕනේ මේ කරකැවි ඇති කොටස් ගන්න. එහෙනම් කුඩාම මිනුම 0.1 මිලිමීටර. කරකැවිලි තිබුණේ මෙයා කීයේද මේ කරකැවිලි තියන්නේ 3 වලේද? එහෙනම් 3. මේකට දල් ලකුණු ධන දශම 3 මිලිමීටර. මෙන්න පුතේ මූලාංක වර්ග. දැන් අපි දන්නවා ඕනෑම පරීක්ෂණාත්මක ප්‍රතිඵලයකින් නිවැරදි පාඨාංකය ලබා ගන්න නම් ලැබෙන පාඨාංකයෙන් මූලාංක වර්ග අඩු කරන්න. ලැබෙන පාඨාංක x නම් මෙයා ඍණ මූලාංක වර්ග ධන දශම 3 මිලිමීටර. ධන ඍණ කියන්නේ ඍණ නේද? ඍණ 0.3 මිලිමීටර. එහෙනම් නිවැරදි පාඨාංකය කියන්නේ x වලින් මෙයා අඩු වෙනවා. එහෙනම් මූලාංක වර්ග ධනයි ශෝධනය කවුද මෙයා ඍණාංකය. එහෙනම් මෙයා මූලාංක ශෝධනය කියන්නේ මූලාංක ශෝධනය කියන්නේ ඍණ 0.3 මිලිමීටර. එහෙනම් අපිට කියන්න පුළුවන් මූලාංක වර්ග ධන නම් මූලාංක වර්ග ධන නම් මූලාංක ශෝධනය ඍණාංගයක් ගන්න. මූලාංක වර්ග ධන නම් ශෝධනයේ මොනවාගේද මෙයා ඍණාංගයක් ගන්නවා කියලා කිව්වේ. ඔන්න පුතේ අදහස්. ඒ නිසා මතක තියාගන්න මෙහෙමයි. මේකේ ඉදහා කිනිහිරේ කෙනෙක් ස්පර්ශ තියෙන අවස්ථාවේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට ඉදිරියේ වර්ණීය වෘත්ත පරිමාණයේ ශුන්‍ය කියලා තියෙනවා නම් කියවන්නේ වැඩි පාඨාංකයක්. වැඩි පාඨාංකයක් කියනවනේ අඩු කරන්න දල් ලකුණක්. එහෙනම් මූලාංක වර්ග ගන්න කුඩා මිනුම උඩ කරන්න ඕනේ කරකැවි ඇති කොටස් ගන්න. right? ලියන්න පුතේ ධන මූලාංක වර්ග. ලියන්න. ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට ඉදිරියේ
वृत्त परिमाणे शून्य वृत्त परिमाणे शून्य पिहिटන අවස්ථාව पिहिटන අවස්ථාව ධන මූලාංක වර්ගය ධන මූලාංක වර්ගය මෙහිදී කියවන්න වැඩි පාඨාංකයක් වෙයි මෙහිදී කියවන්නේ වැඩි පාඨාංකයක් වෙයි ලැබෙන පාඨාංකෙන් මෙම දෝෂය ඉවත් වීමට ලැබෙන පාඨාංකේ මෙම දෝෂය ඉවත් වීමට ධන ලකුණක් දෙනු ලැබේ ධන ලකුණක් දෙනු ලැබේ එබැවින් මෙය ධන මූලාංක වර්ගයක් යයි කියනු ලැබේ ධන මූලාංක වර්ගයක් යයි කියනු ලැබේ කියලා මේක පිටේ රූප සරණෙන්ද මෙතෙන්ට ගත්තා මේක ගත්තා ඊට පස්සේ අපි ඍණ මූලාංක වර්ධ කළා පුතේ මේ ප්‍රශ්න හදන්න තියෙන තීරිය උත්තරයි අර අපි වර්නියර් එකේ පුතේ හුඟ කාලයක් ගත්ත එක තේරුම් කරන්න ටිකක් අපි සෑහෙන්න වෙලා ගත්තනේ දැන් මූල ධර්ම අදහස තියෙනවනේ අර මුල ටික ඉලා ගන්න තමයි වැඩි කාලයක් යන්නේ ඊට පස්සේ යන අඩු කාලයක් අපිට යයි ලබන සතියේ මූලමාන කරපුවා අපි සම්පූර්ණ ඉංග්‍රීසි කොටස අවසන්. ඒ කියන්නේ පරිදි පාඩම අවසන්. ශාලානික්ෂ කියන එකක් තියෙන මම තීර නෝට් එකක් දීලා තියෙන එක මම පස්සේ ගන්නම් ඒක අත්‍යවශ්‍යම නෑ අපි ඔය යාන්ත්‍ර විද්‍යාව කරන ගම ඉස්සරහට කරන්නම් ඒක. මිනුපකරන අභ්‍යාස කරන කාලේ ගන්න බාරපත. ෆිසික්ස් වල පුතේ ඒ දාගන්න අමාරු නෑ. ෆිසික්ස් වල තමයි ලේසි. වෙලා තියෙන හරියට මූල ධර්ම හරියට වටහා ගන්න ඕනේ අභ්‍යාස කරන්න ඕනේ තේරුම් ගන්න ඕනේ මේව අමාරුයි මේව අමාරු කිකිරෙත් හැමදාම අමාරු ජීවිතේ කිසිම දෙයක් පුතේ ලේසියෙන් ලැබෙන්නේ නැහැ ඒ ළමයි ඒකනේ පොඩ්ඩක් හරි මේ මන්දෝත්සාහයෙන් ලේසියෙන් ගන්න පුළුවන් දේවල් තමයි පුතේ නිකන් ඉන්නේ නිකන් ඉතල මොනවත් හම්බෙන්නේ නැහැ මහන්සි වෙන්න ඕනේ
ඉවර නම් අත උස්සන්න. මොනවද? මම දෙන්න කමෙන්ට්. මේ තියෙනවා පිළිවෙලක්. අනිත් කට්ටියත් ඉවරද? ඉවරද? ඉවර කට්ටිය අත උස්සන්න මට ඊළඟ එක ලියන්න. එක්කෙනෙක් ඉවරයි කිව්වා. අන්න වගේ ටක් ගාලා දීපු කට්ටිය කියන්න දුකට මම ලේසි. ඊට පස්සේ නපුතිය ඍණ මූලාංක වර්ග. දැන් ওই තිබ්බේ ධන මූලාංක වර්ගනේ. දැන් ධන මූලාංක වර්ගයේ බිඳුව ඉස්සරහට ගියා නම් ඍණ මූලාංක වර්ගයේ බිඳුව යන්න ඕනේ කොයි පැත්තටද? මෙයා ආපස්සටයි යන්නේ. එහෙනම් මෙන්න මේ වගේ. ඍණ මූලාංක වර්ග. දැන් මොකද වෙන්නේ? මෙයා බිඳුව උඩට යන්නේ. බිඳුව උඩට යනකොට මෙයා මෙන්න මෙහෙම තිබ්බා කියන්නකෝ. දැන් බිඳුව උඩට ගියා. මෙයා මේ පාටාංග තමයි 45. මෙයා 45. දැන් මෙන්න මෙතන තමයි සම්පාත වෙලා තියෙන්නේ. දැන් මේ කියන්නේ කී දෙයක්? 45 46 47 48 49 50 මෙහෙම 50ට එන්නේ. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ දැන් කොටස් 46ක් කරකිලා නෙවෙයි තියෙන්නේ. මේ තියෙන්නේ කොටස් 46ක් කරකිලා නෙමෙයි. කොටස් 4ක් ආපස්සට ගිහින් දෙන්නේ. බිඳුව තියෙන්න ඕනේ මෙතන. බිඳුව 4ක් ආපස්සට ගියා. හැබැයි පරිමාණ පෙන්නන්නේ 46යි. එහෙනම් මෙතනදී කුඩාම මිනුම ගුණ කරන්න ඕනේ සම්පාත වෙලා තියෙන කොටස් ගානේ නෙමේ මේ මුළු කොටස් ගන්න.
මුළු කොටස් ගණනේ සමපාත වූ කොටස් ගණන තමා අඩු කරන්නේ. මුළු කොටස් ගානෙන් සම්පාත ගාන අඩු කරලා තමයි මුල කරන්නේ. එහෙනම් කියවන්නේ අඩුවෙන්. බිඳුව තියෙන්න ඕනේ මෙතන. ආපස්සට ගියා කියන්නේ අඩුවෙන්. අඩුවෙන් කියනවනේ එකතු කරන්න ඕනේ. එහෙනම් රින් ලකුණක් තාන. 0.1 මිලිමීටර. මුළු කොටස් ගාන 50යි. දැන් මෙයා සම්පාත වෙලා තියෙන්නේ 46. 50න් 46 අඩු වුණාම අපි කියලාගේ එනවා. වැඩි වෙන්නේ ඇත්තටම 4.